සෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. අටලු කමති නිලධාරීන්ට කෙළගැසූ පුද්ගලයාට වසර 6ක සිරදඬුවම්. ලක්ෂ 4ක වන්දියක් ගෙවන ලෙසටත් නියෝග. කෑගල්ලේ ධම්මික වෙද මහතා වෛද්‍යවරයෙකුට පාර දුන් බවට චෝදනා. ධම්මික මහත්මයා මෙතන හිටගෙන එකපාරම මට හයියෙන් මේ දකුණු පැත්තට ගැහුවා. මට අපි අවවාදයක් කරුවා එහෙම කරන්න එපා මහත්. රාජ්‍ය නිලධාරීන් දුන් විසඳුම සූරියවැව උපවාසකරුවන් ප්‍රතික්ෂේප කරයි. අන්න ඒක ගැසට් එකේ පිටපත ගේනහල්ලා ඔබතුමාගේ අතට පත් වෙනතුරු මේ අරගලය අපි ඉවර කරන්නේ. ක්‍රිකට් ලොක්කන්ගේ කැකිල්ලේ තීන්දුව. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. බණ්ඩාරගම අටුල්ගම ප්‍රදේශයේදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසූ කොවිඩ්-19 පුද්ගලයාට අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වසර 6ක සිරදඬුවම් නියම කළා. නව කොවිඩ්-19 875ක් අද වාර්තා වූ අතර කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 276ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දමා තිබූ මෙරට ගුවන්තොටුපළ අද සංචාරකින් සඳහා යලි විවෘත කෙරුණේ මාස 10කට පමණ පසුවයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආරක්ෂක ක්‍රමවේදයක් ලෙස මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසරේ මාර්තු 19 වනදා සිට වසා දැමුණා. කෙසේ වෙතත් මෙරට ගුවන්තොටුපළ සංචාරකීන් සඳහා අද විවෘත කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. ඒ අනුව අද උදෑසන 7:40ට පමණ ඕමානයේ මස්කට් නුවර සිට WY371 ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ පළමු වාණිජ ගුවන් යානය ලෙසයි. ශ්‍රී ලාංකික පිරිසක් මෙන්ම විදේශ සංචාරකින් පිරිසක්ද ඉන් දිවයිනට පැමිණියා. මේ අතර ගුවන්තොටුපළ පර්යන්තය ආසන්නයේ කාර්ය මණ්ඩලයේ මෙලෙස රැඳී සිටින ආකාරය දක්නට ලැබුණු අතර ඒ පිළිබඳව කළ විමසීමකදී ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ශ්‍රී සුමනසේකර මහතා පැවසුවේ මගින් සමීපයේ ගැවසෙන සේවක පිරිසට පමණක් ආරක්ෂිත ඇඳුම් කාටල පැළඳීම අනිවාර්ය කර ඇති බවයි. බණ්ඩාරගම අටුල්ගම ප්‍රදේශයේදී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළගැසූ කොවිඩ්-19 පුද්ගලයාට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද වසර 6ක සිරදඬුවම් නියම කෙරුණා. පසුගිය දෙසැම්බර් 2 වෙනිදා අටුලගම ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා මෙලෙස කෙළගැසුවේ ඔහුව නිරෝධයෙන් රැගෙන යාම සඳහා පැමිණි සෞඛ්‍ය අංශ නිලධාරීන්ටයි. අදාළ පුද්ගලයාට චෝදනා 3ක් සඳහා වසර 2 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබෙනවා. එම චෝදනා 3ට අදාළ මුළු සිරදඬුවම් කාලය වසර 6ක් පමණ වෙනවා. මීට අමතරව මේ පුද්ගලයාට රුපියල් දසදහසක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඒ සඳහා ගිය අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා එවැගේම අනිත් සෞඛ්‍ය සේවකයන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4ක මුදලක් ගෙවීම නියම කර තිබෙනවා. එම රුපියල් ලක්ෂය බැගින් මුදලක් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස 6ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ අනුව මොහුට අවුරුදු 6ක සිරදඬුවමක් නියම වෙනවා. ඊට අමතරව ලක්ෂය බැගින් වූ මුදල් ගෙවන්නේ නැත්නම් මාස 6 බැගින් අවුරුදු 2ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ අනුව මුළු සිරදඬුවම් කාලය අවුරුදු 8ක් පමණ වෙනවා. මේන් රටේ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන සියලු දෙනාටත් හොඳ පණිවිඩයක් ලැබෙනවා. රටේ නීතියට අවනතව කටයුතු කළේ නැත්නම් එයට ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් දෙදෙනෙකුටද කොවිඩ්-19 පී තිබෙනවා. ඒ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකීන් දෙදෙනායි. මේ අතර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව කොවිඩ්-19 වූ වෛද්‍යවරයෙක් රැගෙන ගිය කුලීරත රියදුරා මේ වන විට සිය රථය තුළ සොයන් නිරෝධායනයට යොමුව සිටින්නේ ඔහුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු නිවස සිටීම හේතුවෙන්. අදාළ වෛද්‍යවරිය ඔහුගේ කුලී රථයෙන් ගමන් කර ඇත්තේ Taman කොවිඩ්-19 බවට තොරතුරු සංගවමිනුයි. කුලියාපීටිය ශික්ෂණ
ශික්ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 14 දෙනෙකු මෙවර විට සිදු කර ඇති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මාතලේ නාවුල ප්‍රදේශයේ තවත් පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතින් ගණනද 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පරිශ්‍රයේ සේවය නිරත සේවක සේවිකාවන් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු පෙනහළු ආබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර එය ස්වභාවික මරණයක් ලෙස දන්වා රෝහල් බලධාරීන් විසින් ඊයේ දේහය ඥාතීන් වෙත බහර දී තිබෙනවා. ඒ අනුව දේහය ඊයේ පස්වරු 5 සිට අද පෙරළු 10 පමණ වන තෙක් තැන්පත් කර තිබුණේ මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකයි. කෙසේ වෙතත් අද පෙරළුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග පැමිණි සෞඛ්‍ය බලධාරීන් පිරිසක් කොවිඩ් ආසාදිත බව පවසන අදාළ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ඉල්ලීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. රෝහලේදී අතපසුවීමකින් COVID-19 ආසාදිත මියගේ ඉහත නම් සඳහන් අය නිවසියන්ට බාර දී ඇත. මෙම තත්ත්වය අනුව මෙම මරණය COVID-19 ආසාදිත මරණයක් බැවින් ආදාහනය සිදු කිරීම සඳහා අප වෙත බාර දෙමින් කාර්මික ඉල්ලා සිටිනවා. ඊයේ හවස 5 ඉඳලා බොඩි එක මෙතන ඇරලා පැය 12කට වැඩි කාලයක් එතන මිනිස්සුන්ට නිවානවා. එතකොට කොච්චර වගකීම් පැහැරීමද? කාලා බේර ගන්නයි අපේ වගකීම තියෙන. රෝහලේ යම් දෙයක් වුණා නම් මේ දැන් තියෙන තත්ත්වෙත් එක අපිට මේ සහයෝගය දෙන්න. මේ මරණ සැකයි. මේක පැහැදිලිව සැකයි. බුද්ධිමත්ව කියන්නකෝ. බොඩි එක දෙනවද නැද්ද කියන්නේ. බුද්ධිමත්ව කටයුතු කරන්න. කෙසේ වෙතත් සෞඛ්‍යංශය කරුණු පහදා දීමේ අනතුරුව දේහය මැලසිරිපුර ආදානාගාරය වෙත රැගෙන ගොස් නිරෝධන නීති අනුව අවසන් කටයුතු සිදු කළා. මේ අතර ධම්මික පැණිය පානය කළ කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොදුරු පසුබිමක වත් අදත් කෑගල්ලේ ධම්මික වෙද මහතාගෙන් එම පැණිය ලබා ගැනීමට ජනතාව ඔහුගේ නිවසට පැමිණියා. සායනික පරීක්ෂණ නිම වෙනතුරු කාටවත් චෝදනාවක් එල්ල කරන්න බෑ මේ බේත හරිද වැරදිද කියලා. වැරදි නම් එදාට ඒ වෛද්‍යවරු කියයි මේ බේත වැරදි පාවිච්චි කරන්න එපා කියලා. එතෙක් වරකපොළ ප්‍රාදේශීය සභාවෙන් මට අවසරයක් දීලා තිනවා. මේ ස්ථානයේ ඖෂධ නිෂ්පාදනය කරන්නත්, අලෙවි කරන්න හා බෙදා හරින්නත්. ඒ අවසරය ඇතුවයි මම මේ දේ කරන්නේ. ඒක වැරදි නම් ඕන කෙනෙක් ඒ නීති අනුකූල කටයුතු කරන්න. පෙරදෙනී ස්පිතාලේ දන්ත වෛද්‍යවරයෙකුත් බොහොම රැබෝ වෙලාවේ මට මතක ඇටියට 7:00 අට්ටුවෙත් මේ මගේ ස්ථානට ආවා. ඇවිදිලා ඒ අය මගෙන් නොඑක් ප්‍රශ්න ඇහුවා බේත ගැන. ටික වෙලාවකදී මට දැනුණා කවුරු හරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. ඉතින් මං ඇහුවා එතුමගෙන් රෙකෝඩ් කරනවා නේද කියලා. එතුමා නැහැ කිව්වා. ඊට පස්සේ එතුමාගේ දුරකථනය අරගෙන පරීක්ෂා කරලා බලද්දි රෙකෝඩ් කරලා තිබුණා. එතුමාට අපි අවවාදයක් කරුවා එහෙම කරන්න එපා. මගේ පෞද්ගලික ජීවිතයට හානියක් කරන්නයි එතුමා ලෑස්තුනේ. එතුමා මෙතෙක් කාලයක් දිගින් දිගටම Facebook එකෙන් අපට ගහපු කෙනෙක්. මම වරදක් කරුවා නම් මගෙත් ඒක පරීක්ෂණය කරන්න. ඒකට මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාව අත්අඩංගුවට ගන්නවා නම් පළමුව මේ වැරද්ද කරපු කෙනත් අත්අඩංගුවට ගන්න ඕනේ. කෑගල්ලේ ධම්මික වෙද මහතා තමන්ට පහර දුන් බවට පේරාදෙණිය පොලිසියට පැමිණිල්ල කළ වෛද්‍යවරයාගේ වීඩියෝවක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. දැන් මට සත්‍ය තේරුණා ඇත්තට මෙතන මම ඒවල මට දඬුවම් දුන්නා දුව කියලා මට දැන් මම දඬුවම් විඳා මින් ඉදිරියට තමයිට නෑනියන්ගේ මේ කාර්යයට වෛද්‍යවරු විරුද්ධ වුණත් මම ඒකට කවදාවත් විරුද්ධව කතා කළත් නෑ කොහෙවත්. ඔය Facebook එකේ ෂෙයා කරා විතරමයි. ඉතින් එහෙම පැණි ගැන එහෙම එකක් නෑ. ඔබ වහන්සේ මට දඬුවම් දුන්නා. මම ඒ දඬුවම් විඳා. ඒකට මට සමාව දෙන්න මින් ඉදිරියට එහෙම කිසි දෙයක් වෙන්නේ නෑ. රෝහලේ කාර්යභාර නිලධාරීතුමා ඉල්ලීමක් කරා 12 වෙනිදා දවල් ධම්මිකද මහත්මයාගේ පැණි ගේන්න සල්ලි වගේක් එකතු කරලා තිනවා රෝහලේ. පුළුවන් දැවුවා මට ගිහිලා ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙන්න. මම කිව්වා මට අරන් එනවා නම් යන්න කියලා. ඒ අවස්ථාවේ අපි අතුලට ගිහිල්ලා ඉන්පසු ධම්මිකද මහත්මයා ඒ අවස්ථාවේදී දීර්ඝ කතාවක් කරන්න ආරම්භ කරා. ඉතින් ඒ අවස්ථාවේ මම මගෙත් එක්ක ගිය සමින්ද මහත්මයා ඇහුවා දැන් අපි ඉක්මනට යන්න යාවේ ඉක්මනට යන් කියලා. ඒ අවස්ථාවේ තුමා මට කිව්වා එහෙම යන්න බෑ. මෑනියෝ කියන වෙලාවට තමයි බේත් දෙන්නේ කියලා. මගේ බිරිඳට පෙන්නන්න පුළුවන් කියලා හිතපු ඉඳන් මම මේ අවස්ථාවේ වීඩියෝ කරා ඒක. අවස්ථාවේ එතුමා නැගිටලා ඇවිල්ලා මට පාරම කිව්වා යන්න හිතන්න එපා කිව්වා. අද නුවර කඩුගන්නාවෙන් පහර තමයි යන්න වෙන්නේ කියලා. ඒක මම තර්ජනයක් කරා. ඒ මහත්තයාට කියලා මම දවස් 14ක් රිමාන්ඩ් කරනවා කිව්වා. පොඩ්ඩකින් ආයි කියනවා කඹයක් ගේන්න මේ අර ගහේ බඳලා තියන්න එළියට කන් කියලා. පුතේ කියනවා නේද? පියල් කෝටියක් වන්දේ ඕනේ. නැත්තම් මම පුතාගෙන් පලි කරනවා කිව්වා. ටිකකින් කියනවා දැන් ගෙදර ගියාම බිරිඳගේ බෙල්ල නැතිලා තියෙයි. ඒතරම මම බිය කරා. ඊට පස්සේ නැගිටලා ඇවිල්ලා මගේ ෆෝන් එක ඉල්ලගෙන අයියෙන් පොලේ හෙව්වා. අයින් දැන් කණ්ඩකුවා ෆෝන් එක. දැන් මේකද මහත්මයා මෙතන හිටගෙන එකපාරම මට හයියෙන් මේ දකුණු පැත්තට ගැහුවා හයියෙන් පාර. මට හිතා ගන්නවත් බැරි මොහොතේ ගැහුවා. ඒකම දෙපැත්තම තුන වගේ ගැහුවා මට. ඊට පස්සේ මට නැගිටලා කියන්නකෝ අපිට වීඩියෝ කරගන්න ඕනේ කතාවක් කියන්න කිව්වා. මෙහෙම කියන්නයි වීඩියෝ කරේ මෙහෙම කියලා ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා ගොඩක්. ඒ වීඩියෝ එක තමයි මේ Facebook එකේ දාලා තිබ්බේ ඒගොල්ලෝ. දවසේ පුවත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායම් වෛද්‍යවරිය සමග අනාචාරයේ හැසිරීමේ පුවත අප ඊයේ හිරු රෙඩ් කාඩ් තුලින් අනාවරණය කළා. එම අනාවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත්තේ කාන්තාවන් සඳහා මින් ඉදිරියේදී කණ්ඩායම් විවේකාගාරය තහනම් කිරීමටයි. මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් තුනිරියව් ක්‍රීඩකයෙකු එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරිය සමග අනාචාරයේ හැසිරීමේ පුවතක් අප ඊයේ හිරු ස්පෝර්ට්ස් රෙඩ් කාඩ් තුලින් අනාවරණ කළා. මෙම ක්‍රීඩකයා ඇතුළු තවත් ක්‍රීඩකින් දෙදෙනෙකු පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකානු තරඟ සංචාරයේදීද අදාළ වෛද්‍යවරිය සමග අනාචාරයේ හැසිරී ඇති බවට තොරතුරු ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කළ බවත් අප එහිදී පෙන්වා දුන්නා. මෙම පුවත විකාශය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු අප සමගින් පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් වූයේද අපගේ අනාවරණය හරහා බවයි. මේ වනතුරුත් කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව දැනුම්වත් කර නොමැති බවද ඔහු සඳහන් කළා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත්තේ අදාළ වෛද්‍යවරියට හෝ කිසිදු කාන්තාවකට මින් ඉදිරියට ක්‍රීඩක විවේකාගාරයට යාම තහනම් කිරීමටයි. ගින්නක් නොමැතිව දුමක් නොනගින බැවින් ඒ හරහා අපගේ අනාවරණයද තහවුරු වනවා. ලොව බොහෝ පිරිමි ක්‍රීඩා කණ්ඩායම්වල බෞද්ධ චිකිත්සකවරුන් ලෙස කාන්තාවන් කටයුතු කරන ආකාරයට ඕනෑතරම් උදාහරණ පවතිනවා. එවන් තත්ත්වයක් තුළ වෛද්‍යවරියකට හෝ බෞද්ධ චිකිත්සකවරියකට හෝ වෙනත් නිලධාරණියකට ක්‍රීඩක විවේකාගාරයට යාම තහනම් කිරීම වැනි කැකිල්ලේ නඩු තීන්දුව ලබා දීම වෙනුවට ක්‍රීඩකින්ගේ විනය සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් එය වඩාත් යහපත් බව අපගේ හැඟීමයි. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව අත්අනුමතිකව කටයුතු කරන්නේ නම් ඉන්දියානු නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිතිය පවසනවා. එහි නියෝජිතින් පිරිසක් අද සංදේශයක් රැගෙන ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මේ බව සඳහන් කෙරුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් වහාම එම ගිවිසුමේ නිවත් වන ලෙස ඉල්ලා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සමාජිකින් විශේෂ සංදේශයක් බහර දීම සඳහා අද කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා. මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ කල්තියා වේලාවක් වෙන් කරගෙන නොපැමිණීම හේතුවෙන් අදාළ සංදේශය බහරගත නොහැකි බවයි. ගේට්ටුව බ්ලොක් කරන්නද හාට වෙලා ඉන්න. ආයි කමිෂන් නම් මෙන්න ආවේ අපේ වරාය පිළිබඳ ප්‍රශ්නය ගැන කතා කරන්න. අපි ලියුමක් දෙන්න ආවේ. ඒකට ඒ ලියුම බාර ගන්න හයි කමිෂනට බැරි නම් එයාගේ නියෝජිතින් අද සතිය වැඩ කරනවා. අපි මේ මට බාර දෙන්න බාර ගන්න කියලා. අනිත් එක මහත්තයා ලියුමක් බාර ගන්න අවසර ගන්න ඕනේ නෑනේ. ලියුමක් බාර ගන්න අවසර ගන්න ඕනේ. ඕල් කතා කරගෙන කන්ටැක්ට් කරගෙන ඉන්න බෑ. මේ ලිපිය බාරගෙන අපට දිනයක් ලබා ගන්න කියන එක ඉල්ලීම කරනවා. මේ හයි කොමිෂන් එකේ පරිපාලන නිලධාරියෙක් නැහැ කියන එක තමයි කියන්නේ. අපි බලපෑමක් දෙනවා. අද මේ උතරය මත නම් මේගොල්ලෝ යපෙන්නේ අපි ඉන්දියානු නිෂ්පාදන අපේ රටේ ප්‍රතික්ෂේප කරන වැඩපිළිවෙලකට යනවා. අපි මේකේ පළවෙනි වැඩිමුරයක් දෙනවා. අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා. අපි දිනයක් ප්‍රකාශයටපත් කරනවා. ඒ දිනේ ඉඳන් ඉන්දියානු විරෝධය අපි පටන් ගන්නවා. IOC තෙල් ප්‍රතික්ෂේප කිරීමට. ඒකෙන් අපි පටන් ගන්නවා. අපේ රටේ ජාතික සම්පතක් පිළිබඳව කතා කරන්න ඒ ගැන සාකච්ඡාවට අඩුම තරමේ ලංකාවේ වෘත්තිකයන් බාර දෙන ලියුමක් බාර ගන්නවත් කැමති නැති ඉන්දියාවට අපි ලංකාවේ ආර්ථික මර්මස්ථානයේ වැදගත්ම එක දෙනවද කියලා අපි ලංකාවේ මිනිස්සුන්ගෙන් අහනවා. මෙන්න මේ මගඩියටයි අපි විරුද්ධ වෙන්නේ. මෙන්න මේ බලහත්කාරයට අපි විරුද්ධ වෙන්නේ. ඉන්දියානුවන්ගේ මේ උද්දච්චකම අපිට අදාළ වන්නේ නැහැ. පැහැදිලිව කියනවා. මේ ලිපිය බාරගෙන මේ ලිපියට අනුව අපිට උත්තරයක් දෙන්න. බොහෝ කැපකිරීම් සිදු කරමින් බලයට ගෙන ආ වත්මන් රජය පිළිබඳව මේ වන විට මහා සංඝරත්නය මෙන්ම මහජනතාවද යම් කලකිරීමකින් පසුවන බව පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පින්කමක් සඳහා සහභාගී වෙමින්. රෝහණ පාර්ශවයේ අනුනායක ශ්‍රාෂ්ට්‍රපති පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන්ගේ ජන්මදින නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද පතා බෝධි පූජා පින්කමක් ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. අභයාරාම විහාරස්ථානයේදී පැවති මෙම පින්කම සඳහා මහා සංඝරත්නය මෙන්ම මැති ඇමතුරු නැතුළු පිරිසක්ද එක්ව සිටියා.
එදා හම්බන්තොට වරාය විකුණන්න යන මොහොතේ කඳුළු ගෑස් ගහන වෙලාවේ ටැක්සියක් අතරේ අපි දැන් හැංගලා හිටියේ කඳුළු ගෑස් පාරවල් කන්න බැරුව. සමහර අවස්ථාවලදී ජනාධිපතිතුමා මටත් කතා කරලා කියනවා හාමුදුරුවෝ මට බනිනවා නේද කියලා. නමුත් මම කවදාකවත් බනින එක්කෙනෙක් නෙමෙයි. හැබැයි ජනාධිපතිතුමනි ගල් ගැහුවක් ගෙඩි හංදින් දෙන්නේ නැහැ කාටවත්. ඒක ඔබතුමා මතක තබා ගන්න කියන එක මම නිරන්තරව මේ කතාවක්. අපි ආණ්ඩු බලයට පත් කරන්නේ රට වෙනුවෙන් මිසක් දේශපාලකයෝ වෙනුවෙන් නෙවෙයි. අපි බලයට පත් කරපු පාලකයන් ඔවුන්ගේ කාර්යභාරය හරියට ඉටු කරයි කියලා අපි ටිකක් ඉසුඹුලන්න හදනකොටම අපිට පේනවා ඒ පාලකයන් වටලන්නේ මේ රටවල් වල අපේ ජාතික දේශීය වැදගත්කම් වටිනාකම් සූරාකණ්ඩ සිංහල බෞද්ධයාගේ උරුමය පැහැරගන්න එන පුද්ගලයන් කියලා. ඒ නිසා අපිට හැම වෙලාවකම මේ රටේ සිද්ධ වෙන සිද්ධීන් දිහා මොහොතක් නෑර දැස් නොපියා බලා සිටින්නට සිද්ධ වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නායක හඳුරුකව ජනාධිපතිතුමත් කතා කරලා ඇහුවයි කියලා. ඇයි අපිට මෙහෙම බනින්නේ කියලා. දැන් නායක හඳුරුනේ අපිට හිතා ගන්න බෑ දැන් අපි විපක්ෂද ආණ්ඩු පක්ෂද කියලා. ජනාධිපතිතුමා රටට ආදරේ කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ නිසානේ අපි මේ අවුරුද්දකට එහා පැත්තේ එතුමා බලයට ගෙන්න නොහිඳින අදුක් වෙන්නේ. හැබැයි ඒ බලයට ආවට පස්සේ එතුමන්ලා විවිධ ආකාරයෙන් වටලනවා විවිධ කණ්ඩායම්. එදා හම්බන්තොට වරාය දැන් කොළඹ වරාය. මේ සිද්ධියේදී මහා සංඝරත්නයේ හැටියට අපි මොනියම්ම හෝ මිලක් ඒකට ලේ මිලක් නම් ඒ ලේ මිල දෙන්න අපි ලෑස්ති. ඒකට මොකක් හෝ ඉදිරිපත් වෙලා අපි මේ ආරක්ෂා කරගත යුතුම වෙනවා. දැන් මෙතන කියුණා මේ රජය පත් කරන්නත් අපි හුඟක් මහන්සි වුණා කියලා. ඒක රජය දන්නවද දන්නේ නැහැ. කීප දෙනෙකුට හරි ප්‍රශ්නයක් තියෙනවා. උදේ නැගිට්ටවිලි ඉඳලම පැමිණිලි තමයි එන්නේ. ඒව ආණ්ඩුව දන්නවද කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. එසේ වුණත් මේ දවස්වල අපිට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ සටනක නිරත වෙන්න වෙලා තියෙනවා. මේ එන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්ය, ඉන්දියන් කාර්ය, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ. අපිව සතුටු කරන්න බැරි. අපි ඒ සතුට ලබා ගැනීම සඳහා පත් කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඊටාම සංවේගයෙන් ඉන්න කාල පරිච්ඡේදය. අවුරුදු 2500ක් මේ රට ආරක්ෂා කළේ මේ ජාතිය මේ ආගම ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙක. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක විනාශ කර මේ කාලකන්ණි දේශපාලනය. අද ඒක විපාක අපි විඳින්න. මට එකක් කියන්න වෙනවා පවතින මේ රජයට. පවතින මේ රජය දැනගන්න ඕන අභයාරාමයේ මොකද්ද කියලා. යහපාලනය මේ රටෙන් අතුගා දාලා මේ රටට උවමනා පාලනයක් ගන්න කැපවුණු මේ තරම් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙන බව පේනවා. හැබැයි එතුමා වටා ඉන්න සමහර උදවියට ඕනකම තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා එතුමා හුඟක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් වෙනකොට ජනතාව අතර මහා සංඝරුවන අතර තියෙන්නේ බරපතල කලකිරීමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ලබන මාස 3 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද නියෝග කළා. ඔහු මෙවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවටයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රෙහි නඩුවකට දාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජූලි මාස 31 වනදායි. මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක HD නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන්ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෙම නඩුවේ 4 වන සැකකරුවන HD නවරත්න ප්‍රේමතිලකගෙන් මහර බන්ධනාගාරය තුළදී ප්‍රකාශය ලබාගත් බව පැමිණිල්ල මෙහෙවන කොළඹ අපරාධ කොට්ටාසය අද අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර පසුගිය ආණ්ඩු සමයේ අධිකරණයට සිදු කෙරුණු බලපෑම් පිළිබඳව මහා සංඝරත්නය සහ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. අධිකරණයට අපහාස කරයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. පත්මිනියෙන් රණවක හිටපු මහාධිකරණ මිනිසුතුමියත් එක්ක දුරකථන සංවාදයක් සිද්ධ වුණා. ශානි අබේසේකර මහතාත් එක්ක දුරකථන සංවාද සිද්ධ වෙච්ච ආකාරය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තමන්ගේ අනසකට යටත් කර ගනිමින් කරපු නීති විරෝධී වැඩපිළිවෙල පිළිබඳව අපි අමුතුවෙන් කතා කළ යුතු නැහැ. ඒ නිසාවෙන් දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයාබැන්න පත් කරව ජනාධිපති කමිෂන් සභාවක්. කමිෂන් සභාවේ නිර්දේශ වහම ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිර්දේශ මේ වෙනකොට ජනාධිපතිතුමාට ලබා දීලා තියෙනවා. ඒ නිර්දේශ ප්‍රකාරව කටයුතු කරනවා නම් දේශපාලනික වශයෙන් සිරගතවල ඉන්න බොහෝ දෙනෙකුට නිදහස
ලැබිය යුතුයි. දුමින්ද සිල්වා මැතිතුමා මේ වෙලා තියෙන්නේ නීතින් වැරද්දක්. ඒ වැරද්ද කරන්න පාදක වෙච්ච කරුණු කාරණා රාශියක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. එතුමාගේ නඩු තීන්දුව බලපෑමක් කරා කියන තැනට අද ඕන තරම් කරුණු ඇවිල්ලා තියෙනවා. එහෙම තත්ත්වයක් තුල අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කොමිසමක් දාලා තාමත් ඉක්මනට එතුමාට සාධාරණයක් කරලා දෙන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. පැහැදිලිවම අපිට දැනගන්න ලැබෙනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ දුරකථන සාකච්ඡා හරහා මේ තීන්දුව දුන්නේ දේශපාලන බලපෑම් මත කියලා. ඒතර තුන්දෙනෙක් නඩු අහනවා දුමින්දට විරුද්ධව. තුන්දෙනාගෙන් සභාපති විනිශ්චයකාරතුමා දුමින්දව නිදහස් කරනවා. පද්මිනී රණවක සහ අනිත් විනිශ්චයකාරතුමා වැඩිකාරය කරනවා. හැබැයි පද්මිනී රණවක විනිශ්චයකාරතුමිය දුමින්ද සිල්වව වැඩිකාරය කරලා තිබෙන්නේ නඩුවේ කරුණු මත නෙවෙයි දේශපාලන බලපෑම් මත කියලා රංජන් රාමනායකගේ හඬපට වලින් එළි වෙනවා. ඒතකොට ඇත්තම කතාව මොකද්ද? 2-1 නෙවෙයි 1-1. එක්කෙනෙක් නඩු තීන්දුව දීලා තියෙන දේශපාලන බලපෑම් මත. මේ නඩු තීන්දුව 1-1 නම් ඉතින් එවැනි අවස්ථාවක කොහොමද දුමින්ද සිල්වා මැතිතුමා සාධාරණ විනිශ්චයකට භාජනය වුණා කියලා කියන්නේ? දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබ දෙන්න කරුණු කාරණා තියෙනවා. සාධාරණ නඩු ඇසීමක් දුමින්දට වෙලා නැහැ. හැබැයි රංජන්ට ඊටාම සාධාරණ විනිශ්චයක් උසාවිය ඇතුලේ වෙලා තිබෙනවා රංජන් ළම විනිශ්චයකාරවරුන්ට දුන්නු සහතික මත. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. ගාල්ල රූමස්සල අබේභූමිය ඔස්සේ රථවාහන පවා ධාවනය කළ හැකි මාර්ගයක් තැනීමට කටයුතු කිරීම හේතුවෙන් එහි පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවන බව පරිසරවේදීන් පවසනවා. අද CIA අනාවරණය පිළිබඳවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රාදේශීයකම් කොට්ටාසයට ඇත් රූමස්සල යනු පාරිසරිකව භූවිද්‍යාත්මක හා ඓතිහාසිකව ඉතා වැදගත් භූමියක්. රාම රාවණා කතාවහ බැඳුණු උරුමයක් සහිත රුමසල ආශ්‍රිතව ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත සමුද්‍ර හා ගොඩබිම් පරිසර පද්ධතියක්ද වනවා. මේ රුමස්සල ගල්හෙන සිට පැමිණෙන දියපාර සහ පීල්ල හන්දිය අතර මේ වන විට අඩිපාරක් ලෙස පවතින මාර්ගයක්. මීටර 200ක් පමණ දිග මෙම අඩිපාර කාපට් අතුරා පුළුල් මාර්ගයක් බවට පත්කිරීමටයි මේ වන විට සැලසුම් සකස් කෙරමින් පවතින්නේ. 2003 ගැසට් පත්‍රයකින් අබේභූමියක් හැටියට නම් කරපු මාගාල්ල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේක නාගරික සංවර්ධනයට අයිති ප්‍රදේශයක් හැටියට නම් කරලා අබරාදුව සංවර්ධන සැලැස්ම යටතේ රක්ෂණය කළ යුතු සංවේදී කලාපයක් හැටියට නම් කරලා තියෙනවා. දැනට ප්‍රාදේශ සභාව විසින් අබරාදුව ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ පාර ඉඩකඩම් අත්පත් කරලා දෙන්න කියලා. ඒක අනුව ප්‍රාදේශ සභාව මැනුම් දෙපාර්තමේන්තුවට දාලා මැනලා සිතියම් ගත කරලා මේ පාර මායිම් කරලා තියෙනවා. මෙම පරිසර පද්ධතිය තුළ මාර්ගයක් ඉදිකිරීම හරහා භූගෝලීය වෙනස්කම් රැසක්ද සිදුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. රූමස්සල දැන්ටම පාංශුඝාතනයට ලක් වෙනවා. භූගෝලීයව අස්ථාවර බිමක් බවට පත් වෙලා තියෙනවා. ක්ෂලතා ආවරණය නැතිවීම නිසා කෙලින්ම වර්ෂා ජලය පොළොවට අපිට පේන මේ හොදාන්‍යයක් වෙනවා. පාර හදන්න මේ ගල් එහෙම ඉවත් කරොත් වෙන සමස්ත පාරිසරික සහ භූගෝලීය පද්ධතිය බිඳ වැටීමක් තමයි එහිදී සිදුවෙන්නේ. බලධාරීන් විසින් මේ පරිසර පද්ධතියට විශාල අනතුරක් කරන්න පිඹුරු පත් සකස් කරමින් ඉන්නේ. එක් ව්‍යාපාරිකයෙක්ගේ ලාභය වෙනුවෙන් මුළු මහත් ජෛව ප්‍රජාවකගේ ජීවිතය අනතුරට ලක් කරන්න කටයුතු කරලා. අලිමිනිස් ගැටුමට නිසි විසඳුමක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සූර්යව වලසපුගලදී ගොවි සංවිධාන විසින් සිදු කරන උපවාසයට විසඳුම් රැගෙන රාජ්‍ය නිලධාරි පිරිසක් අද එම ස්ථානයට පැමිණියත් උපවාසකරුවන් උපවාසය අත්හැරීමට කැමැත්ත පළ කළේ නැහැ. ඔවුන් ප්‍රකාශ කළේ අලි කළමනාකරණ ප්‍රදේශ ගැසට් කර අදාළ ගැසට් පත්‍රය රැගෙන පැමිණෙනතුරු තමන් උපවාසය අත් නොහරින බවයි. ගොවි සංවිධාන 86ක නියෝජිතයින් පසුගිය 18 වෙනිදා සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. අදාළ සත්‍යාග්‍රහයේ නිරත වූ ගොවි නියෝජිතයින් 7 දෙනෙකු අතරින් 30 දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ තම ඉල්ලීම් වලට විසඳුමක් නොලද බැවින්. මේ අතරතුර යෝජිත වනාලි කළමනාකරණ රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් බිම් එලිපෙහෙලි කර අනවසරෙන් වගා කටයුතු සිදු කරන පිරිසක් අද පෙරරුවේ එම ස්ථානයට පැමිණියා. එදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. මීඩියාගේ අපේ නිතර පෙන්න මේ අපිට අඟිල්ල දික් කරන්නේ. ඔයාලා කියන්න ඕනේ මේක මේ තරුණ පිරිසක් මේ වනා කරනවා කියලා. ඒක ඔයාලා කවදාවත් කියන්නේ නැහැ මීඩියාකට. අපිට දැන් මහාවිද්‍යාල අධිකාරියෝ පැවිදි අතරේ කයි වෙන්න කියලා ඔයාලා කියලා මේ ගන්න පුළුවන් දේවල් අරගෙන. මම කිව්වා රාමුදුවව. හරි රාමුදුවව උපවාසයෝම අනවසර වගා කරුවෝ ගොවින් නෙවෙයි. මේ මිනිස්සු ජීවත් වෙන්නේ නැත්. අපි කරන මේ උපවාසයේ වල අකුල් හලන්න එපා. ප්‍රධාන අරමුණ මේක විදුලි වැටක් ගසා ගැනීම. පොලිසිය මැදිහත්ව අනවසර වගාකරුවන් එම ස්ථානයේ
ඉවත් කිරීමට මෙලෙස කටයුතු කළා. ඔගොල්ලෝ මෙතනයි මාසෙක දන් කර්ම කළා නෝ යනවා මෙතන සෙල්ලම් කරලා ලෑස්ති වෙන්න බා අරන් ගිහලා රිමාන්ඩ් කරන දවස් 14 මත තියන්න ඔක්කොම ටික සෙල්ලම් කරලා ලෑස්ති වෙන්න බා. මෙතර අද පස්තුරුවේ හම්බන්තොට දිසාපතිවරයා ප්‍රදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් උපවාසකරුවන් හමුවීමට පැමිණියා. ගරු වාරිමාර්ග ඇමතුමත් තරුණ කටයුතු ඇමතුමත් අපේ වනජීවි ඇමතුමත් එකතු වෙලා සාකච්ඡා කළා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා අලි කළමනාකරණ ඒකකය ගැසට් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරන්න කියලා. ඉතාමත්ම කෙටි කාලයක ඇතුළත එතුමන්ලා මේ පිළිබඳ කටයුතු කරනවා. ඒකම තමයි අනවසර අල්ලා ගැනීම. ඒගොල්ලෝ ඉවත් කිරීමේ කටයුතු කරනවා. දැන් මහවැලි අමාත්‍යාංශයෙන් වනජීවියකට බාර දීලා තියෙනවා මේක ගැසට් කරන්න කියලා. අන්න ඒක ගැසට් පිටපත ගේනල්ලා ඔබතුමාගේ අතට පත් වෙනතුරු මේ අරගලය අපි ඉවර කරන්නේ නැහැ. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහරතින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. COVID-19 ව්‍යාප්තවීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් විෂ බීජහරණය කිරීමේ වැඩසටහන යටතේ හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව පොලිස් වසම් 6කට අයත් පාසල් 40ක් සහ මොරටුව එගොඩ උයන මොරටු මුල්ල සහ අඟුලාන යන පොලිස් ස්ථාන විෂ බීජහරණය කිරීමද අද සිදු කෙරුණා. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අපේක්ෂිත ඇපයක් ඉල්ලා ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු ඉදිරිපත් කළ ඇප ආයුධම්පත ලබන 24 වනදා සලකා බැලීම සඳහා දින නියම කෙරුණා. එම සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරියක වන දීපා ඉදිරිසිංහත් ඇප ආයුධම්පතක් ගොනු කර තිබූ නමුත් එය මුද්‍රණ දෝෂයක් හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණා. මේ අතර ETI සුරැකීමේ සංවිධානයේද අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. අපි බලාපොරොත්තු වෙන අතිගාර ජනාධිපතිතුමා තැන්පත්කරුවන් කෙරෙහි දැඩි අවධානය යොමු කරලා ජනාධිපති කොමිසම් සභාවක් පත් කරා සේම ඒ නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරයි කියලා. මේ ETI ආයතනයේ සහ උන්ගේ පෞද්ගලික සියලු දේපල රාජසන්තක කළ හැකි කියලා නිර්දේශ නිකුත් කරලා තියෙනවා. කරුණාකරලා ඒ දේ කරන්න. ඒ දේ කරන්න මෙච්චර ප්‍රමා වෙන්නේ. නාවික හමුදාවේ යාත්‍රාවකට හානි කර පලා යමින් සිටියේදී අනතුරට පත්ව අතුරුදන් වූ ඉන්දිය දීවරයන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ගොස් තිබූ ඉන්දියානු දීවර යාත්‍රාව තුළ තිබියදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ ඉහළම සමස්ත මිල දර්ශක අගය අද වාර්තා කළා. ඒ ඒකක 8184.14ක් ලෙසයි. මීට පෙර ඉහළම සමස්ත මිල දර්ශක අගය වාර්තා වුණේ පසුගිය 15 වෙනිදායි. මේ සූදානම සමුගෙන යන්නට ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.